right. CRT මොනිටරේ පැවති දුර්වලතා යටතේ ලියන්න අංක 1 ප්‍රමාණයෙන් විශාල වේ. අංක 2 හැසිරවීම සහ රැගෙන යාම. හැසිරවීම සහ රැගෙන යාම අපහසුය. හැසිරවීම සහ රැගෙන යාම අපහසුය. බරින් අධිකය අංක 3 බරින් අධිකය අධික තාපයක් පිටවේ. අධික තාපයක් පිටවේ. අධික තාපයක් පිටවේ. අධික තාපයක් පිටවේ. පරිභෝජනය වන ඊළඟ කරුණ පරිභෝජනය වන විදුලි ප්‍රමාණය පරිභෝජනය වන විදුලි ප්‍රමාණය පරිභෝජනය වන විදුලි ප්‍රමාණය අධික වේ. right. ඔව් මට අපි ඕකේ පටන් ගත්තු තැන ඉඳන් පොඩ්ඩක් කවුරු හරි කියන්න ඕන ඔය අපි නම් මේ මොනිටර් එකේ CRT මොනිටර් එකේ අවාසි වලට අවාසි පටන් ගන්න ස්ථානයට එනකම් මොකද මගේ රෙකෝඩින් එක පොඩ්ඩක් පහු වෙලා තමයි මම දැන්නේ. ඒ නිසා හොඳට කියවන්න පුළුවන් කෙනෙක් දිනේ දාලා ඡේද ලියපු තැන ඉඳන් පොඩ්ඩක් කියවන්න මට. ඕ ලියලා නැද්ද කවුරුද? කවුරු ලියලා? පිළිබිඹුව ඒකක පරිණාමනයේදී පසු කරන ලද විවිධ සන්දිෂ්ඨාන මගින් මොනිටර් එකේ පැවති විවිධ වූ අඩුපාඩු මගහරවා ගනිමින් පහත සඳහන් නවීන තාක්ෂණයන් වෙත පය තබන ලදී. 1 LCD මොනිටර් 2 LED මොනිටර්. මෙම තාක්ෂණයන් දෙක කරා පැමිණීමට ප්‍රධානතම වූ හේතු සාධක වනුයේ CRT මොනිටර් තුළ පැවති පහත දැක්වෙන අවාසි සහගත තත්ත්වයන්ය. 1 ප්‍රමාණයෙන් විශාල වේ. 2 හැසිරවීම සහ රැගෙන යාම අපහසුය. 3 බරින් අධිකය. 4 අධික තාපයක් පිට වේ. 5 පරිභෝජනය වන විදුලි ප්‍රමාණය අධික වේ. right, thank you දුවේ, very good. ඔය වගේ අනිත් අයත් ඉදිරිපත් වෙන්න ඕන. ක්ලාස් එකක් කියන්නේ ක්ලාස් එකකින් ඒවත් දරුවෙක්ගේ හැදිය යුතුයි. මොකද මෙතනින් එහාට ඔයගොල්ලෝ යන්නේ ආයි ඉස්කෝලේකටවත් එහෙම නැත්නම් තවත් උසස් අධ්‍යාපන ආයතනයකට යන අය ඉඳීවි. නමුත් මෙතනින් එහාට ඔයගොල්ලෝ සමාජයට සහ මූලිකවම ගත්තොත් මෙතනින් එහාට ඔයාලා පය ගහන්නේ සමාජයට.
ජොබ් එකකට යයි. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි මෙහෙම මේ වගේ තැනකදී ෆෝවර්ඩ් වෙලා දෙයක් ටක් ගාලා ඉදිරිපත් වෙලා කරලා හිටියොත් ඒ වගේ අවස්ථාවකදී ඔයාලට ඒකත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මොකද මෙතෙන්දී ආපු ඒ තමන්ගේ බිහේවියර් එක ඒ වගේ ස්ථානයකදී අවශ්‍ය වෙච්ච වෙලාවකදී අනිවාර්යෙන් ඉබේම එළියට එනවා. ඒක තමන්ගේ වාසියට විශේෂ කාරණයක් වෙන්න පුළුවන්. මොකද සමහර ස්ථානවල තමන්ගේ ටැලන්ට් එක අනුව තමන්ගේ ටැලන්ට්ස් අනුව තමන්ට විවිධ වාසි සහගත දේවල් තමන්ට ලැබෙන්න පුළුවන්. ප්‍රොමෝෂන් වලදී. ඒ නිසා ඒක මේ පන්තියේදී හදාගන්න. මේක මම මේ කියන්නේ මට අදාළම කාරණයක් නෙමෙයි. හොඳ. ඔයාලට මට ඔයාලගේ ICT කරන ගුරුවරයා හැටියට මට ඒක ඔයාලට කිව යුතු නැහැ. නමුත් මම ඒක කිව්වා මොකද මේක සාමාන්‍ය කෙනෙක්. ඔයාලගේ පොදුවේ ඔයාලා හැමෝටම මේක හොඳයි. මට නැත්තම් මේක උගන්නලා යන එක විතරයි තියෙන්නේ. පොදුවේ ඔයාලට මේ දේ හැමෝටම හොඳයි. right. ලියාගෙන මාතෘකාව LCD මොනිටරය. LCD මොනිටරය. එහෙම තමයි ලියන්නේ. LCD පිළිබිඹු එකක LCD මොනිටරය. සර් ඔව්. LCD monitor කියන්නේ flat screen monitor එකටමනේ. ඔව්. LCD monitor එක කියන්නේ flat screen monitor එකටම තමයි. වරහන් ඇතුලේ ලියන liquid crystal display. Liquid crystal display. Right. පිළිබිඹු ඒකක එම නැත්නම් පිළිබිඹු ඒකක ස්ලෑෂ් හරස් අතට ඉරක් දාලා මොනිටර් ඊළඟට පිළිබිඹු ඒකක මොනිටර් තාක්ෂණයේ flat screen monitor නම් වූ සන්ධිෂ්ඨානයේ ප්‍රථම අවස්ථාව මෙම LCD තාක්ෂණයයි. මෙම LCD තාක්ෂණයයි. මෙහිදී CRT මොනිටරේ පැවති අඩුපාඩු
අඩුපාඩු බොහෝ දුරට මගහරවාගෙන මගහරවා ඇත. අඩුපාඩු බොහෝ දුරට මගහරවා ඇත. එනම් බරින් අඩු ප්‍රමාණයෙන් ඉතා විශාල නොවූ ඕනෑම ස්ථානයක් කරා ඉතා පහසුවෙන් රැගෙන යා හැකි ඕනෑම ස්ථානයක් කරා ඉතා පහසුවෙන් රැගෙන යා හැකි මෙම මොනිටරය අහන්න පුතේ ඉතා පහසුවෙන් එතනින්ද ඉතා පහසුවෙන් ඊට කලින් ටික මට පොඩ්ඩක් කියන්න ඉතා පහසුවෙන් කියන එකට කලින් ටික ඕනෑම ස්ථානයක් කරා ඉතා පහසුවෙන් රැගෙන යා හැකි මෙම මොනිටරය ඉතා අඩු විදුලි පරිභෝජනයක් සහිත ඉතා අඩු විදුලි පරිභෝජනයක් සහිත පිටවන තාප ප්‍රමාණය අවම වන ලෙස නිෂ්පාදනය කොට ඇත. ඊළඟ ඡේදෙන් ලියා ගන්න. මෙහි අභ්‍යන්තරයෙහි කුඩා පරිපථයක් සහ තිරයක් අන්තර්ගත වේ. එම තිරය
අභ්‍යන්තරයේ එම තිරය අභ්‍යන්තරයේ ක්‍රිස්ටල් ද්‍රාවණය වරහන් ඇතුළේ ලියන්න ලික්විඩ් ක්‍රිස්ටල් ද්‍රාවණය වරහන් ඇතුළේ ලියන්න ලික්විඩ් ක්‍රිස්ටල් ක්‍රිස්ටල් ද්‍රාවණය අන්තර්ගත කොට නිෂ්පාදනය කර ඇත පරිගණකය මගින් VGA කේබලය හරහා විද්‍යුත් තරංග ආධාරයෙන් ලැබෙන ද්විමය සංඛ්‍යා අන්තර්ගත සංඥා මෙහි අන්තර්ගත පරිපථය තුලදී විශ්ලේෂණය කොට ක්‍රිස්ටල් ද්‍රාවණය සහිත තිරය වෙත යොමු කරනු ලැබේ. එහිදී එම තිරය වෙත ලැබෙන සංඥාව එහිදී ක්‍රිස්ටල් ද්‍රාවණය අඩංගු තිරය වෙත ලැබෙන සංඥාවේ ස්වභාවය අනුව
ක්‍රිස්ටල් ද්‍රාවණය වර්ණවත් වේ. ඒ වඩාත් පැහැදිලිව දැක ගැනීම සඳහා ඒ වඩාත් පැහැදිලිව දැක ගැනීම සඳහා ලික්විඩ් ක්‍රිස්ටල් ද්‍රාවණය අඩංගු තිරයේ එක් පසකින් ඉහළ සහ පහළ ෆ්ලොරසන්ට් බල්බ පිහිටා ඇත. මෙන්න ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ එක. පේනවද ඔයගලන්ට? පේනවද ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ එක? පේනවා සර්. ඔව්. මේකේ ඇත්තටම හරියට අර ක්‍රිස්ටල් එක බලන්න ගිහිල්ලා එක පසකින් පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. මේකේ මැද තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ ලික්විඩ් ක්‍රිස්ටල් සහිත ලේයර් එක. එමගින් මෙම LCD මොනිටරේ ක්‍රියාකාරීත්වය එමගින් මෙම LCD මොනිටරේ ක්‍රියාකාරීත්වය වඩාත් පැහැදිලිව දැකගත හැකිය. එහි පවතින ලික්විඩ් ද්‍රාවණය සහිත ක්‍රිස්ටල් ද්‍රාවණය සහිත තිරයේ සැකසුම හේතු කොටගෙන
ක්‍රිස්ටල් ද්‍රාවණය සහිත තිරයේ සැකසුම හේතු කොටගෙන මේවා මොනිටරය liquid crystal display monitor liquid crystal display monitor liquid crystal display monitor ලෙස හඳුන්වන්නට විය. liquid crystal display monitor ලෙස හඳුන්වන්නට විය. එබැවින් පසුකාලීනව භාවිතයේ පහසුව හේතු කොටගෙන LCD display නම් විය. LCD display නම් විය. හේතු කොටගෙන සර් හා හේතු කොටගෙන එය LCD display නම් විය. LCD display නම් විය. LED ඊළඟ මාතෘකාව LED මොනිටරය. LED තිරය LED පිළිබිඹු ඒකකය. මෙය LCD ඉංග්‍රීසි LED කියන්නේ මොකක්ද කියලා කිව්වේ නෑනේ සර්. නෑ කමන්නේ. මම ඒක ඕක ඇතුලේ දෙන්න කමන්නේ ඉස්සෙල්ල. කමන්නේ ඒක ලියාගන්න. light emitting diode display. මම මේක ඇතුලේ එක දෙනවා කමන්නේ ලියාගන්න. light emitting diode display. ඔය මේ දෙකේ ගොඩක් නෑ මම ඒකයි මේ ඉක්මනට යන්නේ අලුත් දෙයක් පටන් ගන්න. right light emitting diode display. දන්නවද මේ LED කියන්නේ මොකක්ද කියලා? හොඳයි අපි එමු එතෙන්ට පොඩ්ඩක් ඉන්න. LCD display තාක්ෂණය LCD display තාක්ෂණය තවදුරටත් සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස පුළුවන් නම් මොනේ ඉඳන් කියන්නකෝ. මොනේ ඉඳන් කියන්න. ඇහෙන්නේ මොනේ ඉඳන් කියන්නකෝ සර්. මොකද්ද? මොනේ ඉඳන් කියන්නකෝ සර්. මුල ඉඳන් කියන්නේ අර LCD වලින්ද? නෑ LED එක පටන් ගත්ත තැන. ඔව් LED display එහෙම නැත්නම් LED monitor එහෙමත් නැත්නම් LED තිරය එහෙමත් නැත්නම් LED පිළිබිඹු ඒකකය මාතෘකාව එක right ලියන්න වරහන් ඇතුලේ මේකේ ඉංග්‍රීසි තේරුම liquid light emitting diode පොඩ්ඩයි
light emitting diode මම ඒක දැම්මා chat එකේ light emitting diode display light emitting diode display ලියන්න ගන්න LCD monitorේ LCD monitorේ තවත් එක් සංවර්ධිත සන්ධිෂ්ඨානයක් ලෙස තවත් එක් සංවර්ධිත සන්ධිෂ්ඨානයක් ලෙස තවත් එක් සංවර්ධිත සන්ධිෂ්ඨානයක් ලෙස මෙම LED මොනිටරය දැක්විය හැක දැක්විය හැක දැක්විය හැක එහිදී LCD මොනිටරේ විදුලි පරිභෝජනය තවදුරටත් අවම වන ආකාරයෙන් මෙම LED මොනිටරය නිෂ්පාදනය කොට ඇත. ක්‍රියාකාරී තාක්ෂණයෙන් බොහෝසේ LED මොනිටරයට සමාන වූ මෙහි තිරය පිටුපස ආලෝකමත් කිරීම සඳහා LED නම් තාක්ෂණය වරහන් ඇතුලේ ආයෙ ලියාගන්න light emitting diode තාක්ෂණය යොදා ගැනීම ප්‍රධානතම විශේෂත්වය වේ. එයට හේතුව වනුයේ
යොදා ගැනීම යොදා ගැනීම ප්‍රධානතම විශේෂත්වය වේ. ප්‍රධානතම විශේෂත්වය වේ. එයට හේතුව වනුයේ ලයිට් එමිටිං ඩයෝඩ් සඳහා light emitting diode සඳහා light emitting diode සඳහා light emitting diode සඳහා light emitting diode සඳහා ඉතාමත් අවම වූ විදුලියක් පරිභෝජනය වීමයි. ඉතාම අවම වූ විදුලියක් පරිභෝජනය වීමයි. ඉතාම අවම වූ විදුලියක් පරිභෝජනය වීමයි. එයට අමතරව LCD මොනිටරේ පැවති සියලුම වාසි සහගත තත්ත්වයන් මෙය තුළ මෙම LED මොනිටරය තුළද මොනිටරයෙහිද මෙම LED මොනිටරයෙහිද දක්නට ලැබේ. අලුත් ඡේදකින් ලියන්න. මෙහිදී විශේෂිත වූ තාක්ෂණ ක්‍රමයක් ලෙස තිරය පසුපස ආලෝකමත් කිරීම සඳහා LED බල්බ තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් මෙම මොනිටරය light emitting diode display ලෙස හඳුන්වන්නට විය.
පසුව භාවිතයේ පහසුව හේතු කොටගෙන භාවිතයේ පහසුව හේතු කොටගෙන භාවිතයේ පහසුව හේතු කොටගෙන LED display LED display ලෙස හඳුන්වනු ලැබිනි. LED display ලෙස හඳුන්වනු ලැබිනි. right. හොඳයි. අපි මේ වෙනකොට පරිගණක පද්ධතියට අයත් දෘඩාංග අතරින් ප්‍රධාන දෘඩාංග කීයක් ගැන කතා කරාද? පරිගණක පද්ධතියට අයත් දෘඩාංග අතරින් ප්‍රධාන දෘඩාංග කීයක් ගැන අපි කතා කරාද මේ වෙනකොට? කොයිද? 3යි නේ. මගෙන් දහන්නේ. අචල 3යි නේ. හා? 3යි නේ. ඔව්. එයත් කියන 3යි නේද කියලා. නේ නවෝද? ඔව් 3යි තමයි. මොනවද ඒ 3? මතකද? යතුරු පුරුවයි කීබෝඩ් එක, මවුස් එකයි, මොනිටර් එක. දැන් මොකද්ද තව ඉතුරු වෙලා තින්නේ අපිට කතා කරන්නේ? සිස්ටම් යුනිට් එක. සිස්ටම් යුනිට් එක. right. මොකද්ද මේ සිස්ටම් යුනිට් එක කියලා කියන්නේ? පද්ධති ඒකකය. හරි. පද්ධති ඒකකය. මොකද්ද පද්ධති ඒකකය කියලා කියන්නේ? පද්ධති ඒකකය මොන වගේද? පද්ධති ඒකකය මොන වගේද? දත්ත ගබඩා කරගන්න ස්ථානය නේද? ඇහෙන්නේ නැහැ පුතේ. දත්ත ගබඩා කරලා තියාගන්න ස්ථානය. ඔව් මොන වගේද මේක ඉතින්? දත්ත ගබඩා කරලා තියාගන්න පද්ධති ඒකකයක්ම ඕනේ නැහැ අපිට. සංඝටක කීපයක එකතුවක්. අප්සරා? සංඝටක කීපයක එකතුවක්. හොඳ උත්තරයක්. හොඳ උත්තරයක්. very good. තව මොනවද කියන්න පුළුවන්? CPU එක RAM එක ඒ වගේ සංගත. අසුන් කියන්නේ පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ පුතේ. ස්ථිරාංග සර්. මොනවද මේ ස්ථිරාංග කියන්නේ? CPU නිකන් හරි දැන් ගොඩක් හොඳ උත්තර ටිකක් කිව්වා. ශ්‍රේෂිකා කොටසක් කිව්වා. අප්සරා හොඳම උත්තරයක් කිව්වා. අසුනුත් දුන්නා උත්තර. කො අචල නවෝද? මේ දැන් අපි කම්පියුටර් ඉගෙන ගත්තට ඉගෙන ගන්න කලින් ගොඩක් දේවල් දන්නවනේ කම්පියුටර් ගැන අපේ දරුවෝ නේද? මේ පද්ධති ඒකකේ මොන වගේද? නිකන් දැක්කහම පෙට්ටියක් වගේ. ඔව්. කවුද ඒ උත්තරේ දුන්නේ මම දැක්කේ නැහැ. උත්තරේ දුන්නේ කවුද? මම සර්. මම කිව්වේ. සඳුනික. ඔව්. right. ඒක දැක්කාම නිකන් just a box පෙට්ටියක්. ඔව් නවෝද? ගොඩක් සංකීර්ණයි පද්ධති ඒකකේ.
පද්ධතියක සංකීර්ණයි. ගොඩක් අර මදර් බෝඩ් එක එකම තියෙනවා. පොඩ්ඩක් එන්න. සංකීර්ණයිලු ගොඩක් දේවල් කියනවා අපේ දරුවෝ මෙන්න බලන්න. right talking to like ඔයගොල්ලන්ව වෙන තැනකට ගන්න හරි හදන්නේ ඔමේ. right. එතකොට මට බෝඩ් එක ඕපන් කරගන්න පුළුවන් මෙතන. පේනවද බෝඩ් එක මම ඕපන් කරගත්තා? බ්ලැක් බෝඩ් එක පේනවද? ඔව් සර් පේනවා. දැන් මොකද්ද පේන්නේ? බ්ලැක් බෝඩ් එක. බ්ලැක් බෝඩ් එකේ දැන් පේන්නේ මොකද්ද කියන්නකෝ? මොකද්ද පේන කොටුවක් නෙමෙයි. ආ? කොටුවක් නෙමෙයි සම්පූර්ණ වෙච්ච කොටුවක්. right. නෑ මට දැනගන්න ඕනේ මොකද්ද හරියටම පේනවද කියන්නේ. right. අපි කතා කරන්න යන්නේ පද්ධති ඒකකය ගැන. පද්ධති ඒකකේ අපිට බැලුමට පේන්නේ මෙන්න මේ ආකාරයෙන්. මොකද්ද බැලුමට පේන්නේ මොන වගේ ආකාරයෙන්ද? රුජු කොනස උත්තරේ දුන්නා සඳුනිකා. බැලුමට අපිට පේන්නේ මොකද්ද? නිකන් මේ බොක්ස් එකක් විදියටනේ. මෙන්න මෙහෙම කැලි ටිකක් තියෙනවා. මේවා තියෙනව නේද? පද්ධති එකේ. ඉස්සරහට දැක්කා. right. තව මේකුත් තියෙනවා. මේ හරිය. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මේ හරියෙන් අපිට මෙන්න මේ වගේ ඒවා ටිකක් දකින්න ලැබෙයි පොඩක් එන්න. මේ විදිහට දැකලා තියෙනවද පද්ධතියක මේ මං ඇඳ එකක් විතරයි හොඳේ. සාමාන්‍යයෙන් මේ වගේ නේද පද්ධති එකක් අපිට පද්ධති එකකයක් අපිට ඉස්සරහින් දකින්න ලැබෙන්නේ. ඔව් සර්. ඔව්. මට ඉස්සෙන් පද්ධති එකකයක් මුලින්ම අපිට දැක්කහම මේ විදිය මේ වගේ පෙනුමක් තියෙන්නේ. ඊට පස්සේ තව මොනවද අපිට පද්ධති එකකේ දිහා මේම බැලුමට පේන දේවල්? CD drive එක, DVD drive එක. ඔව් CD drive එකකුත් තියෙනවා, DVD drive එකකුත් තියෙනවා. ඊට අමතරව අපි මෙහෙම දැන් පරිගණක කම්පියුටර් සිස්ටම් කම්පියුටර් එකක් දිහා බැලුවහම අපිට පේන්න තියෙන පරිගණක මේ පද්ධති ඒකකේ ඊට පස්සේ අපිට තව මේ පැත්තෙන් මෙහෙම ගත්තොත් අපිට දකින්න ලැබෙනවා මේ මොකද්ද? මෙහෙම එකක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ තව අපිට දකින්න ලැබෙයි මෙහෙම එකක්. ඊළඟට තවත් අපිට දකින්න ලැබෙයි මෙන්න මෙහෙම එකක්.
hina වෙන්න එපා හොඳයි මම මේ කැතට ඇඳෙන්නේ. දැන් මෙහෙම දේවල් ටිකක් අපිට දකින්න ලැබෙනවා නේද? තව තියෙන දේවල් නෝනේ. මේ ප්‍රධානම දේවල් ගැන මම කතා කරන්නේ. මෙහෙම ටිකකුත් දකින්න ලැබෙනවා. මේ මොකක්ද එතකොට? මේ මොකක් වෙන්නේ නැතිද? හා? මේ මොකක් වෙන්නේ නැති? ආ. මේ මේකක් තියෙනවා. එතකොට මේ මොකක් වෙන්නේ නැතිද? keyboard මේ මොකක් වෙන්නේ නැතිද? mouse එක මේ මොකක් වෙන්නේ නැතිද? speakers speakers අන්න ඔහම සද්දෙට උත්තර දෙන්නකෝ. හරි ෂෝක් නේ එහෙම අපේ දරුවෝ. හොඳටම හොඳයි. මොක හැමදාම තියාගන්න ඕනේ විදියට. හොඳයි. ඔන්න. හරි. දැන් මේ කම්පියුටර් එකක් ගත්තාම මේ වගේ දේවල් දකින්න ලැබෙනවා. අපි කතා කරන්න යන්නේ සිස්ටම් යුනිට් එක ගැන. මේ වෙද්දි මොනිටර් එක, කීබෝඩ් එක, මවුස් එක ගැන කතා කරලා ඉවරයි. මම ආයිත් සරයක් අහනවා. දැන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් කිව්වනේ මේ සිස්ටම් යුනිට් එක ගැන. බැලුමට මේ කම්පියුටර් එක ගත්තොත් මේ කම්පියුටර් එකේ තියෙන අනිත් දෘඩාංගයි සිස්ටම් යුනිට් එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? අනිත් දෘඩාංගයි සිස්ටම් යුනිට් එකයි ගැන මොකද්ද ඔයගලන්ට කියන්න තියෙන්නේ? කෙවෙනි රහිතව හෝ සහිතව සිස්ටම් යුනිට් එකට අනිත් දෘඩාංග සම්බන්ධයි. ඔව්. හරියට හරි. කෙවෙනි සහිතව හෝ රහිතව. හොඳ උත්තරයක් දුන්නේ. මම ගන්නවා පුතේ කෙවෙනි සහිතව කියලා. හොඳයි. මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන කාටද? සිස්ටම් යුනිට් එකට. පද්ධති ඒකකයට. බැලුමට බොක්ස් එකක් වගේ ඒ බොක්ස් එකට පරිගණකයේ තියෙන දෘඩාංග, ඒ කියන්නේ ආදාන උපකරණ සහ ප්‍රතිදාන උපකරණ. එහෙම ගත්තොත් නේද? මේ කීබෝඩ් මවුස් ගත්තොත් input devices,
මෙයා ගත්තොත් ස්පීකර්සුත් එනවා එතෙන්ට මම ඒ වුණාට නිකන් අවුට්පුට් ඩිවයිස් කියලා මේ මොනිටර් එක ඇතුලේ ලිව්වා ස්පීකර් එකත් අදාළයි ඒකට ස්පීකර්ස් දෙකක් මේවා සම්පූර්ණ සියල්ල සම්බන්ධ වෙලා තියෙන්නේ පද්ධති ඒකකයට එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එක මේ සියලු දේ සිස්ටම් යුනිට් එකට සම්බන්ධ වෙලා තියෙනවා මෙයා අපිට ටිකක් ප්‍රමාණයෙන් ලොකුයි ඒ හේතු සියල්ලම නිසා දැන් මොන වගේ දෙයක්ද ඔයගලන්ට තවත් මේ පිළිබඳ හිතෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේස ආදානය කරන දත්ත රඳවගෙන සකස් කරලා ප්‍රතිදානය සකස් කිරීම සිදු කරන්නේ ඔව් අපි එතෙන්ට එන්න කලින් ඊට සරලව ගමු ජනුක දැන් ප්‍රමාණයෙන් ඔව් කියන ඔව් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන් තාර්කික ඒකකයක් ඔව් එච්චරත් එන්න එපා එච්චරත් එහාට එන්න එපා තව මේ පැත්ත සරලව ගන්න තවත් සරලව ගන්න එච්චර හිට යන්නේ නැතුව සරලව ගත්තොත් මේ සියලු දෘඩාංග මෙයාට සම්බන්ධ වෙලා තිනවා ඒ කියන්නේ පද්ධති ඒකකයට අපිට ඒ මගින් කියන්න පුළුවන් පරිගණකයේ සියලු මෙහෙයුම් කටයුතු සිදු වෙන්නේ මේ පද්ධති ඒකකයෙන් කියලා කියන්න පුළුවන් මුලින්ම අපි කිසිම දෙයක් දන්නේ නැතුව මේ කතා කරන්නේ හරිද මේ process එක මේක ඇතුලේ වෙන්නේ කොතනින්ද මේක වෙන කිසි දෙයක් දන්නේ නැතුව මේ කතා කරන්නේ අපිට දැක්කහම මේක පෙට්ටියක් වගේ හරිද ඊළඟට මේකට පරිගණකයේ තියෙන අනිත් තුඩාංග සියල්ල සම්බන්ධ වෙලා තියෙනවා ඒ නිසා අපිට පොඩි කියන්න පුළුවන්කමක් තියෙනවා පරිගණකයේ සිදුවන සියලු කාර්යභාරයන් පාලනය වෙන්නේ මෙතනින් වෙන්නේ නැති මෙතනින් වෙන්නේ නැති එහෙම නැත්නම් මෙතනින් තමයි පාලනය වෙන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මේක දිහා බැලුවා පරිගණකේ සියලු පාලන කටයුතු මෙතනින් සිද්ධ වෙන්නේ ඇයි මේ ඔක්කොම ටික එකතු වෙලා තියෙන්නේ මෙතෙන්ට ඔක්කොම ටික එකට එකතු වෙලා තියෙන්නේ මෙතෙන්ට මෙයාගේ නමත් පද්ධති ඒකකය මෙයාට කියන්නේ පද්ධති ඒකකය පැහැදිලි දෙය ටික බැලු බැලමට අපිට පේන්නේ පෙට්ටියක් වගේ නිකන් කුළුණක් වගේ පරිගණකේ තියෙන විශාලම කොටස එක අනිත් පැත්තෙන් ගත්තොත් පරිගණකේ තියෙන සියලුම දෘඩාංග සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ඒකකේ ඒකෙන් අපිට කිසියම් නිගමනයකට එන්න පුළුවන් පරිගණකේ සියලු පාලන සහ මෙහෙයුම් කටයුතු මේ පද්ධති ඒකකයෙන් සිදු කරනවා කියලා. පද්ධති ඒකකයේ ඇතුලෙන් පද්ධති ඒකකයේ තුලින් සිදු කරනවා කියලා. ඒ වගේ දෙයකට අපිට ඒ වගේ දෙයක් කියන්න පුළුවන්. ඇයි ඔක්කොම ටික එතෙන්ට සම්බන්ධ වෙලා තියෙන නිසා තමයි මේ කියන්නේ. ඊළඟට මෙයාගේ නම බැලුවොත් මොකද්ද? පද්ධති ඒකකය. පද්ධති ඒකකය. පද්ධති ඒකකය. පද්ධති කීපයක් එකට එකතු වෙලා තියෙනයි කියලා හිතනවා. එහෙම නැත්නම් අපි මෙහෙම කිව්වොත් පද්ධති
ඒකකය. පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? සංඝටක කීපයකින් සැදුම්ලත් තර්කානුකූල පරිපථයක්. හරියට. පද්ධතියක් කිව්වහම සංඝටක කීපයකින් සැදුම්ලත් තර්කානුකූල පරිපථයක්ම කියන්න බෑ පද්ධතියක් කියන්නේ. දැන් අපි ගත්තොත් පොදුවේ මම පද්ධතියක් ගත්තොත්. දැන් අපි පාසල් පද්ධතියක් ගත්තොත් එතන කොහෙද පරිපථය? එතන තියෙනවද පරිපථයක්? අප්සරා. නෑ. එතකොට අපි ඒ පාසල් පද්ධතිය. ඒක තාම මොනවද ඔයගොල්ලෝ අහපු පද්ධති? අහලා තියෙන පද්ධති. අපි ගමු තව තියෙන පද්ධති. අපි ආහාර ජීවන පද්ධතිය කියන්නේ. ඒකත් පද්ධතියක්. එතනත් සංඝටක කීපයක් එකට එකතු වෙලා කිසියම් කාර්යයක් සිද්ධ කරනවා. එතන තියෙනවද පරිපථයක්? තියෙනවද? අප්සරා? නෑ. 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 පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? කිසියම් සංඝටක කීපයක් එකට එකතු වෙලා කිසියම් අන්තර් ක්‍රියාවලියක් සිදු කිරීම තමයි පද්ධතියක් කියලා කියන්නේ. අපි සරලව කිව්වා. එතකොට දැන් අපිට මෙතනින් පේනවා මේ මේ පද්ධති ඒකකයටත් අපිට පේන විදියට කිසියම් සංඝටක කීපයක් එකට එකතු වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා තියෙනවා. කිසියම් කාර්ය ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලත් අපිට පේනවා. මේ අපිට බැලූ බැල්මට පේන දේ පද්ධතිය. හැබැයි මේකේ තව දුරටත් දේවල් ඇති. මේ පද්ධති ඒකකේ තව දුරටත් දේවල් ඇති. පද්ධති ඒකකයක් කියලා කියන්නේ මෙයාගේ තව දුරටත් දේවල් ඇති මේ. කොටසක් අපිට පේන්න එළියෙන් සම්බන්ධ වෙලා තියෙනවා. රැහන් රහිතව හෝ රැහන් රහිතව. නමුත් මේකේ තවත් සම්බන්ධ වෙච්ච දේවල් ඇති. අපි මේ දේවල් කතා කරන්න යනවා. ඊළඟ දවසට පද්ධති ඒකකය ගැන අපි ලියා ගන්නවා සරල සටහනක් අද දවසට. මේකේ පෙනීම ගැන. මේ පෙනීම ගැන කතා කරපු දේවල් ඔයාලට පැහැදිලිද? මේ පද්ධති ඒකකේ පෙනීම ගැන අපි අද දේවල් ටිකක් කතා කරා අපිට ඇහැට දකින්න පුළුවන් වෙන විදියට. සරල. ඒ ටික පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. ඔව්. ලියාගමු මාතෘකාව පද්ධති ඒකකේ. බැලූ බැල්මට එක් අයුරකින් කුළුණක් ලෙසද වරහන් ඇතුලේ ලියන ටවර් කියලා එක් අයුරකින් කුළුණක් ලෙසද තවත් අයුරකින් පෙට්ටියක් ලෙසද
දිස්වන මෙම පද්ධති ඒකකය දිස්වන මෙම පද්ධති ඒකකය පරිගණක පද්ධතියේ දෘඩාංග අතර ප්‍රධානතම දෘඩාංගයක් ලෙස දිස්වේ. දෘඩාංග අතර ප්‍රධානතම දෘඩාංගයක් ලෙස දිස්වේ. ප්‍රධානතම දෘඩාංගයක් ලෙස දිස්වේ. ප්‍රධානතම දෘඩාංගයක් ලෙස දිස්වේ. මෙම දෘඩාංගයෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ මෙම දෘඩාංගයෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ මෙම දෘඩාංගයෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ පරිගණකයෙහි අනෙකුත් දෘඩාංග සියල්ල කෙවැනි රැහැන් සහිතව හෝ රැහැන් රහිතව රැහැන් සහිතව හෝ රැහැන් රහිතව මෙම පද්ධති ඒකකයට සම්බන්ධ වී තිබීමයි. ඉන් කියවෙනුයේ පරිගණකේ සියලුම කාර්යයන් මෙම ඒකකයෙහි දරුවනේ පොඩ්ඩක් ඉන්න. මෙම ඒකකයෙහි ක්‍රියාකාරීත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සිදුවන බවයි. පොඩ්ඩක් අවසානට කියපු ඡේද කියන්න, අවසානට කියපු වාක්‍ය ඒ ටික කියන්න. කවුරු හරි දරුවෙක් මට. ඉන්
පැහැදිලි වනුයේ පරිගණකයේ සියලුම කාර්යයන් මෙම ඒකකයෙහි ක්‍රියාකාරීත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සිදුවන බවයි. right. හොඳයි. එහෙමනම් අපි මේ පද්ධති ඒකකය ගැන තවදුරටත් කතා කරනවා ඊළඟ සතියේ. දැන් අපේ පැය විනාඩි 45කට විතර වෙන කාලයක් ගිහිල්ලා තියෙනවා. අද දවසේ පැයයි තියෙන්නේ ඔයාලට කරන්න. ගිය සතියේ අපි පැය දෙකක් කරා. නමුත් පැයයි තියෙන්නේ කරන්න. සතියට ඔයගලන්ට තියෙන්නේ පැය 3යි. නමුත් ඉතින් මට පුළුවන් වෙලාවෙදී මම වැඩිපුර කරනවා. ඊට පස්සේ අපි ආයේ 10 මාරට ඔයාලගේ අනිත් ක්ලාස් එක මම පටන් ගන්න ඕනේ NDA එක. හරිද අර මම සිග්නල් එක දානවා. මේ මොනවාද වීඩියෝ එක මම දානවා. වීඩියෝ එක මම දානවා. ගැටලුවක් කරගන්න එපා. සමහර වෙලාවට දවසක් දෙකක් පරක්කු වෙනවා. මොකද මගේ වීඩියෝසුත් එකතු වෙලා තියෙනවා. අනිත් ක්ලාසස් වල මම ඒවත් channel එකට දානවා. ඉතින් ඒක නිසා දවසක් දෙකක් පරක්කු වෙයි. සමහර වෙලාවකදී ඒ වුණාට මම මේ වීඩියෝස් ටික දානවා. මම හිතන්නේ ඔයගලන්ට අද හම්බෙන්නේ නැති මූසිකේට අදාළ සියලුම පික්චර්ස් ටික හම්බුණා නේද ඔයගලන්ට? ඔව්. මූසිකේට අදාළ සියලුම පික්චර්ස් ටික මම දාලා තිබ්බා. ඒ ටික අරගන්න. ඒ ටික අරගෙන මම අර ඔයාලට කියලා මම ඒ බලාපොරොත්තු වෙන විදියට පොත් ටික සකස් කරගන්න. තව ටිකක් තියෙනවා. තව එක සෙට් එකක් පහුවෙච්ච සෙට් එකක් මම හිතන්නේ පරිගණක පරම්පරාවල ටික. මම ඒකත් ඔයගලන්ට මේ සතිය දාන්නම්. තාලා අපි මේ විදියට වැඩේ කරන් යන් කාලේ තියෙන ඔයාලට කරගන්න මේ ටික. ලබන සතිය අපි මුණ ගැහෙනවා. බදාදා ඒ බදාදා මුණ ගැහුණාම අපිට තියෙන්නේ මේ පද්ධති ඒකකය ගැන. ඊටු ටික කන්ටිනියු කරන් යන්න. එහෙමනම් අදට පන්තිය නිමා කරන්න දැම්මට එක් පටන් ගන්න කතාවක් නෑ දරුවනේ. මැසේජ් එකක් අහනවා දැම්මට එක් පටන් ගන්නවද කියලා. දැම්මට එක් පටන් ගන්න බවක් නම් පේන්නේ නැහැ. මොකද ටෙක් පටන් ගත්තත් පටන් ගන්නේ පාසල් පටන් අරගෙන සති දෙකකට විතර පස්සේ. මොකද මම හිතන විදියට දැන් තියෙන ආරංචියට පාසල් පටන් ගන්න අගෝස්තු මාසේ අවසානයේ කියලා කියනවා. ඉතින් අගෝස්තු මාසේ අවසානයේ පටන් ගත්තොත් සැප්තැම්බර් මාසේ දෙවෙනි සතිය විතර වගේ වෙනකොට මේකේ එක් පටන් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක කියන්න බෑ මේ යන තත්ත්වයක් එක්ක. කිසිම දෙයක් අපිට නිවැරදි තොරතුරක් ලැබෙන්නේ නැහැ මේ පවතින තත්ත්වය ගැන. ඒ නිසා අපිට නිශ්චිතවම කියන්න බෑ දරුවනේ කවදට එක් පටන් ගන්නේද කියලා. දෙන්න තියෙන එකම ඉංගිය තමයි පාසල් පටන් ගත්තට පස්සේ සති දෙකක් ගියාට පස්සේ තමයි ටෙක් පටන් ගන්න. ඒක කියන්න පුළුවන්. මොකද එහෙම තමයි දැනට කියලා තියෙන්නේ. නමුත් පාසල් පටන් ගන්න එකක් ගැන අපිට දැම්ම කියන්න බෑ. අගෝස්තු අවසානයේ කියලා දැනට දන්නවා. ඒ අනුව නිකන් හිතා ගන්න සැප්තැම්බර් දෙවෙනි සතිය විතර වගේ. ඒ සමහර ළමයි ඇවිත් තියෙන්නේ මමත් ඕක දැක්කා. සමහර ළමයි ඇවිත් තියෙන්නේ ඒගොල්ලගේ එක්සෑම් තියෙනවා මම හිතන්නේ. නේද? ඔව් සර් එක්සෑම් තියෙනවා. ඔව් එක්සෑම් තියෙනවා. මොකද මමත් පහුගිය දවසේ මම ටෙක් එකට ගියා. මේ ඩිරෙක්ටර් පොඩ්ඩක් මුණ ගැහෙන්නේ. ඒ ගියපු අවස්ථාවේ මම දැක්කා ළමයි ටිකක් ඉන්න එක්සෑම්ස් වලට තමයි ඒගොල්ලන් එන්නේ. මොකද මම ඊයේ ටවුන් එකේ දැක්කා ළමයි දෙන්නේ මෝටර් බයික්ස් වල යනවා. එක්සෑම්ස් වලට තමයි එන්නේ. නැතුව ටෙක් එකේ ක්ලාසස් පවත්වන්න යන්නේ නැහැ. මොකද්ද අහුවේ එක්සෑම්? එක්සෑම් ඒ අවුරුද්දේ පුළුවන් දතියේ අලවතා
අවුරුද්ද ඇතුළත තියේද ඒකත් කියන්න බෑ. ඉතින් මේ තියෙන තත්ත්වය අනුව සමහර විට ඒවත් වෙනස් වෙන්න පුළුවන් පුතේ. ඔයගලන්ගේ එක්සෑම්ස් උත් තියෙන වකවානු වෙනස් වෙන්න පුළුවන්. මොකද හරියට 100%ක්ම ලයිබ්‍රරි එකේ පොත් ගන්න බැරිද? ඒක මම පොඩ්ඩක් හොයලා කියන්න. කියන්නම්. ඔයාලට දැන් අනිත් ක්ලාසස් උත් මේ විදියට කරනවද? කෙරෙන ප්‍රමාණය අඩුයි නේ අනිත් ඒවා. මං හිතන්නේ. ඔව් ඊයේත් ඔයගොල්ලෝ කිව්වා ICT එක නම් ඔයාලට මම පාඩු වෙන්න දෙන්නේ නැහැ. ඒක මම ඔයාලට කොහොම හරි කරන් යනවා. එතන තියෙන මගේ ඉල්ලීම තමයි ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් අපැහැදිලි දෙයක් තියෙනවා නම් මොනාරි ඩවුට් එකක් තියෙන දෙයක් තියෙනවා නම් මගෙත් එක්ක කතා කරන්න. ඕනම වෙලාවක. මගේ group එක open. මගේ නෙමෙයි ඔයාලමයි group එක හැදුවේ. ඒ group එක open. ඔයාලට පාඩම් සම්බන්ධව ඕනම දෙයක් ඕන වෙලාවක අහන්න පුළුවන්. එක සැරයක් අහලා මම උත්තරයක් නොදුන්නොත් ආයෙ සැරයක් අහන්න කියලා මම කියන සමහර වෙලාවට සමහර මැසේජස් මට කියන්නේ දකින්නවා මං හිතන් ඉන්නවා රයිට් මම මේකට උත්තර දෙනවා කියලා. නමුත් පොඩ්ඩක් කාර්ය බහුලත්වය නිසා ඒක කෙරෙන්නේ නැති වෙලා යනවා. ඒ නිසා ආයෙ සැරයක් මතක් කරගන්න. අනිවාර්යෙන් මම ඒ දේ කරනවා. වීඩියෝ එකක් ඉල්ලලත් මම හා කියලා මැසේජ් එකක් දාලා සමහර විට මට දාන්න බැරි වුණොත් ආයෙ සැරයක් මට මතක් කිරීමක් කරන්න. තරහ වෙන්න එපා. මම නොදා ඉන්නේ නැහැ ඔයගොල්ලන්ට. හොඳේ. වීඩියෝ නොදා ඉන්නේ නැහැ. ඒක දානවා. අතපසු වීමක් වුණොත් ආයෙ සැරයක් මතක් කරන්න. මම දානවා ඒක. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය මෙහෙම කරන සබ්ජෙක්ට් කීයක් තියෙනවද ටෙක් එකේ? මේ විදියට කරච්ච සබ්ජෙක්ට් කීයක් තියෙනවද? ඒ කියන්නේ දැන් ප්‍රධාන විෂයන්ට අමතරව IT විතරයි සර්. IT විතරයි. එතකොට අනිත් සබ්ජෙක්ට්ස් මොනවද තියුනේ? IT ඇරුණාම අනිත් සබ්ජෙක්ට්ස් ටික ඔයාලට කොහොමද කරෙන්නේ? තිබ්බ දවසක් වගේ තිබ්බ. එච්චරයි. දවසක් දෙකක් තිබ්බ එච්චරයි. එච්චරයි. එතකොට ඒවා කොහොමද කව වෙන්නේ දැන්? නන්නේ නෝට් දාන ලියාගන්නේ කියනවා. ඔයාලට එකම ආපුව කියලා දෙන්නම් කියනවා. හරි. බලමුනේ ඉතින් මන් දන්නේ කොහොමද කියලා. බලමු ඉතින් මගේ පැත්තෙන් දෙන සහයෝගය ඉතින් මම ඒ විදිහටම ඔයාලට දෙනවා. ඒකයි මම කියන්නේ ළමයි ටික වැඩි කරගන්න කියලා. මට තියෙන එකම ගැටලුව එතන. ළමයි ටික කොහොම හරි අඩු ගන්න තව දෙතුන් දෙනෙක්වත් වැඩි කරගෙන යන්න. එතකොට මගේ සහයෝගය මට ඒ විදිහටම ඔයාලට දෙන්න පුළුවන්. මට එන පැන නගින එකම ගැටලුව එතන. දැන් කසුන් එහෙම විකාරම කරගන්න එපා. ඔයගොල්ලෝ දැන් ඔයාලට නෝට් හම්බෙනවනේ. නෝට් ටික කොහොම හරි ෆලෝ අප් කරන්න. නෝට්ස් ෆලෝ අප් කරන්න. කරලා ඉතින් ඔය කියන්නේ බෑනේ විභාගයට කලින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මොනවා හරි කරෙන්න ඕනනේ. කරලා ඔයගොල්ලෝ ඉල්ලීමක් කරන්න. ඉතින් මේ ටික එහෙම ටීචර්ස්ලා නොකර ඉන්න එකක් නෑ. ටීචර්ස්ලා නොකර ඉන්නේ නෑ. කරයි. ඒක සමහර විට ඔයාලගේ එක්සෑම් පැත්තෙන් ඔයාලට මොනවා හරි දීර්ඝ කිරීමක් කරાવી. එක්සෑම් පැත්තෙන් මොනවා හරි දීර්ඝ කිරීමක් කරයි. එහෙම පහසුකමක් දෙයි. ගැටලුවක් වෙන්නේ නැහැ. බලමු ඉතින් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. හේමනම් දරුවනේ අපි අදට පන්තිය නවත්තනවා. ලබන සතියේ බදාදට ආපහු මුණ ගැහෙනවා. මුණ ගැහිලා මේ ටික ඉවර කරගෙන අපි අපේ පාඩම් ටික ඉක්මනින් ඉවර කරලා ඇසෙස්මන්ට්ස් පටන් ගමු. IT පැත්ත ICT සබ්ජෙක්ට් එක ගැන බය වෙන්න එපා. මම ඒක ගැන වගේ කියනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. සහභාගී වුණාට ස්තුතියි. ඊළඟ බදාදත් මම බලාපොරොත්තු වෙනවා බදාදා අපි කීයටද තියන්නේ ක්ලාස් එක? බදාදා කීයටද තියන්නේ? අර
6 හොඳයිද? ඔව් සර්. ආ 6 හොඳයි. රයිට්. එහෙනම් බදාදා 6ට ඔව්. ක්ලාස් එක තියෙනවා මං 5ට විතර දාන්නම් කෝකටත් ලින්ක් එක. එතකොට කොහොම හරි 6ටම ළමයි ටික එකතු කරගමු. මේ සහභාගී වෙච්ච දරුවෝ කවුරුත් උත්සාහ කරන්න try කරලා ළමයි ටික එකතු කරගන්න. එක්කෙනෙක්ට දෙන්නෙක්ටම දෙන්න එපා. right. මේ ටික හරි ටීම් එක විදියට හදාගෙන යන්න. එහෙම ටීම් එකක් විදියට ගියොත් ඔයගලන්ට කවදාකවත් වරදක් වෙන්නේ නැහැ. කරන. අවඩක් වෙන්නේ නැහැ. එහෙනම් සුබ දවසක් දරුවනේ. ප්‍රවේශමෙන් ඉන්න. බදාද මුණ ගැහිමු. thank you sir. welcome පුතේ. thank you sir. welcome පුතාලා.